අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන කවුරුත් අන පරිදි අපි ශිරු දනාම ඒ සඳහා ධර්ම දේශනාව දාන්තම්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතා භූතං භික්ඛවේ ඥානතෝ පස්සතෝ න චේතනා කරණියං නිබ්බින්දාමි ති ධම්මතා ඒසා භික්ඛවේ යං යතා භූතං ඥානං පස්සං නිබ්බින්දති තී. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධර්ම પરම්පරාවක් දිගේ අපි මේ චේතනාකරණීය සූත්‍රය අනුව දිගට කාරණා තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවේ අද අපි සම්බන්ධතාවය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ යථාභූත ඥාන දර්ශනය සහ නිබ්බිදාව කියන කාරණා දෙකේදී. ඉතින් ඒකෙදී ඒ තර්ක මනස පාවිච්චි කරන කෙනාට තේරෙනවා දැන් මේ සරුවචනංශේ පාවිච්චි කරන වචන ටික ගත්තොත් මහණි යම් කිසි කෙනෙකුට ඇති හැටිය දැකීම පහළ වෙනවා නම් යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනවා නම් ඒ කෙනාට අනේ මගේ හිත මේ නිර්වින්දනයේ වේවා කියලා ආය පතන දෙයක් නැහැ. ධම්මතා ඒසා බීක්කවේ යං ඥානං පස්සං නිබ්බින්දායාමි. ඒක ධර්මතාවයක් මාන්නේ යමක් හරියට දැක්කනම් එයින් නිර්වින්දනයක් වෙනවා. ඒක අබිරමණයක් වෙනුවට වින්දනය කරනවා වෙනුවට ඒ වින්දනේ නොකිරීමක් වෙනවා කියලා. ඉතින් එතකොට මේ කතා මෙතෙන් පවත්වාගෙන ආපු කතා ස්වභාවය අනුව සරුවචාන්සේ මතක් කරනවා මන්නේ හරියට මේක දැකපු නිසා මට එහින් වින්දනේ නැතිවීමක් වේවා කියලා හිතන්න ඕනේ නෑ. ඒක ධර්මතාවයක් කියලා. නමුත් භාවනා කරන ලෝකයේ මේ අවුරුදු 2600 පස්සේ ඉන්න අපි දන්න දෙයක් තමයි අනේ මේ භාවනා කරන දේ නිබ්බිදාව පහළ නොවේවා කියලා නම් කල්පනා කරන්නේ නැත්නම් හරියට ඉන්නවා. මම මේ භාවනා කරනකොට මට එපා වෙනවා, මට කම්මැලි වෙනවා, නීරස වෙනවා. අනේ ඒක පහළ වෙනවා ඒක නැතිකරන්න කියනවා මිසක්කා. අනේ මේ භාවනාව හරිය නිසා මට මේ භාවනා කරන අරමුණ මත හෝ මම සම්බන්ධ වෙලා ඉන්න මේ ලෝකයේ මත හෝ එහෙම නැත්නම් මේ මම කියාගෙන ඉන්නක මත හෝ මට වින්දනයක් ආශාවීමක් අබිරමණයක් නොවේවා කියලා පතන්න ඕනේ. ඒක වෙනවා කියලා කිව්වට මීට ඉස්සෙල්ලා සඳහන් කරපු මේ ධර්මතා දෙක අතර සම්බන්ධතාවයට වැඩි වෙන මොකද්දෝ මෙතන තියෙනවා තේරුම් ගත යුතු කොටසක්. ඒ නිසා මේ වාගේ දේවල් මේ සමාධියෙන් පස්සේ මේ විපස්සනාව කියන ගංග දිගේ ඉහළට පීනනවා කියන ධර්මතාවයේ ලකුණු පෙන්වන්න පටන් ගන්නවා. ඒ ලකුණු වල ප්‍රධානම එකක් තමයි ඒ යථාභූත ඥාන දර්ශනය පහළ වුණා නම් ඒක ඉතාමත්ම ගැඹුරු චිර 7-8ක් 5-6ක් පහු කරන ගියාට පස්සේ දකින්න පුළුවන් ගැඹුරු දර්ශනයක් තමයි දේවල් ඇති හැටියට දකින්න එක යථාව දර්ශනය. යථාභූත ඥාන දර්ශනය. ඒකට ධම්මට්ඨිති ඥානය කියලා සමහරලාට මතක් කරනවා. එහෙම නැත්නම් මේ ඇස්පෑදුනා කියලා කෙනෙකුට. අන්නේ ඇස්පෑදුනාට පස්සේ ඒ ඇස්පෑදීම සඳහා ගත්ත අරමුණක් වෙනවා නම් නැත්නම් ගත කරපු ලෝකයක් වෙනවා නම් ඒ පුද්ගලෙක් හිටියානම් ඒ පුද්ගලයාට ධම්මතායේ සාබික්කමේ ඥානතුම් පස්සතුම් ඥානපසං නිබ්බින්දායාමි. ඉතින් මේ නිබ්බින්දාව කියන එක යථාභූත ඥාන දර්ශනයේ දරුවෙක්. ඒක ඇති වෙනකොට මේක ඇති වෙනවා. ඉතින් ඒ වුණාට භාවනා කරන ඕනම කෙනෙක් ගුරුවරයාට චෝදනා කරනවා. එහෙම නැත්නම් පෙත්සල්ලිනෝ එහෙම නැත්නම් චෝදනා පත්‍රිකා හදනවා. මෙහෙම පහළ නොවෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා.
නිබ්බිදාව පහළ නොවීම සඳහා නැත්නම් මට මේ භාවනාවට ආසාව ඇති කරන්න. අරමුණට ආසාව ඇති කරන්න. ලෝකෙට ආසාව ඇති කරන්න. මොකද භාවනාවට පෙළඹෙන්නේ අපි ඒ ආසාව ඇති කරවීමේ උපක්‍රමයක් විදියට. එහෙම නැතුව මේ ලෝකයෙන් වෙන්වීමේ අවශ්‍යතාවයේ මූලිකම ලක්ෂණ වෙන නිබ්බිදාව වගේ දෙයක් භාවනා මුලදී කෙනෙකුට එල්ල වෙයිද කියන ප්‍රශ්නේ හිතා ගන්න බැරි තරම් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පටලවල ගිහිලා තියෙනවා. මෙච්චර ගැඹුරකට යනකොට ගුරුවරයයි ගෝලයයි අතර ලොකු මේ අර සංනිවේදනයේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ ඇති වෙන වෙලාවෙදිත් ගුරුවරයාට තාම ඒ ගෝලයාව අපි ගත්තොත් ගුරු ගෝල සම්බන්ධතාවයේදී තාම යාට විශ්වසනීය විදිහට මේ නිබ්බිදා පහළ වෙන වෙලාවේදී ඕක හැටියොම තමයි ඕකට ලෑස්ති වෙන්න කියනනම් ඒ ගුරුවරයා අනිවාර්යයෙන් මේ මට්ටම හොඳට අත්දකලා ප්‍රත්‍යක්ෂ කරලා ඒක මේ බයට පක්ෂකමට නැතුව බැරිකමට කරනව නෙවෙයි මේක භාවනා ජීවිතයේ විපස්සනාවේ අත්‍යන්ත අංශයක්. එහෙම නැතුව කරන්න බෑ. ඒක මේ බඩදරු වුණොත් දොළ දුක එනවා. ඉතින් මේ බඩදරුකම අරගෙන දොළ දුක නැති කරන්න හෝ බඩදරුකම තියාගෙන ප්‍රසූත වේදනාව නැති කරන්න හෝ කල්පනා කරන දෙයක් තමයි අද භාවනා ලෝකේ තියෙන්නේ. මේ භාවනාවේදී දුක අවබෝධ කරගන්න ඕනේ. හැබැයි උගුරට හොරා බේත් බොන්න ඕනේ. උගුරට දැනෙන්න බෑ චිත්තරහා. ඉතින් අන්න එතනදී ඒ ඇති අර්ථ වෙනස නිසා මේ නිබ්බිදා කියන වචනය පවා නිකන් නොදකින්න පතන් වචන ගන්නට වැටිලා. ඒක භාවනායේදී හම්බ වෙන ගංගා දිග ඉහළට පින්නනවා කියන කතාවේ ඉතාමත්ම වැදගත්. අපේ අගයන් ආඩම්බරයන් වල ඉතාමත්ම වැදගත්. අපේ පෞරුෂත්වයේ ඉතාමත්ම වැදගත් හැරවුම් ලක්ෂයක්. ඉතින් යන්නේ හැරවුම් ලක්ෂය ගෝරියෝරයාගෙන් ගෝලයාට දෙනවා කියන එක නැත්නම් ගෝලයාට මේක දිරව ගන්නවා කියන එක. එහෙම නැත්නම් මේකයි භාවනාවේදී අපි කරන ප්‍රධානම කැපකිරීම. මේ කැපකිරීම කරන්නේ ආමිෂ වස්තු කැප කරනවවත් නීවරණ ධර්ම ටික කැප කරනවවත් නෙවෙයි. අපි මෙතෙක්කල් ජීවිතේට බැඳගෙන අත්‍යන්තයි කියලා හිතාගෙන ආපු අපේ රුචි අරුචිකන් ටික අපේ මනාපමනාප ටික අපේ පෞරුෂත්වයේ තාමත්ම ගැඹුර මේකයි මගේ ජීවිතේ මෙන්න මේ සඳහායි කියලා හිතාගෙන හිටුවදී අතහැරලා දානවා කියන්නේ. ඉතින් ඒක මේ නිවනට මෙපිට මේ මොහොත දහත් ගව්වත්තේදී අමුඩ ගහනා වගේ සිදුවෙන වැඩක්. ඉතින් මේකෙම තේරුම් ගන්න පුළුවන් මෙයා කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා. ඉතින් ඒක මේ අපි ගත්තොත් මේක ගෝලයට උනේ නැහැ කියලා මේක ගෝලයාගේ දෝෂයක් පැත්තට දැම්මොත් වැඩේ තවත් අවුල් වෙනවා. ඒ වෙලාවේ කියලා දෙන්න ඕනේ ඒක දැනගන්න ඕනේ. දරුවෙක් පිළිසිඳ ගත්තා නම් මෙන්න මෙහෙම ලකුණු වගේක් පහළ වෙනවා. එතකොට අර මෙතෙක් කල්ලි ස්ත්‍රියාවගේ තිබුණ කාම ලක්ෂණ වෙනුවට මාතෘ ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් පුරුෂාන්තරයෙන් අයින් කරනවා. ඒ පුරුෂයාට ඒක තේරෙන්නේ නැහැ. පුරුෂයා ඒකට දකින්නේ මේ කාන්තාවගේ තිබුණ අර ආකර්ෂණීය ගතිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා කියන. ඉතින් කරන්නේ නැන්දම්මලගේ දෙට ගිහිල්ලා අතාරිනවා. ළමයා බබෙක් හම්බෙන්න ඉන්නවා කියන. ගෙදර තියාගෙන ඉන්නේ බබෙක් හම්බෙන්න නැති කාලේ තමයි. බබා හම්බෙලා ආවට පස්සෙත් කොච්චර ඉක්මනට නැවත අභිරමණයට කැමති වෙනවද කියන එක තමයි ඔය කතාදී කියන එකේ තේරුම. ඒ තමයි පුරුෂයාගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවොත් පේන්න තියෙන්නේ. ස්ත්‍රියගේ පැත්තෙන් බැලුවොත් කිරිමවරු අම්මාවරු ඒ කෙනාට කියලා දෙනවා පුතේ ඉතින් ඕක කොහොම තමයි. ඔතරකන් තමයි ඔය සෙල්ලම් ටික ඔක්කොම උතනින් පස්සේ ඉතින් මාතෘත්වයට ලැහත් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපි නිකන් නිදර්ශනයක් ගත්තේ කාම ලෝක නිදර්ශනයක්. ඒක මම මේ හරියට අත්දකලා වගේ කියන්නේ මම මේ හරියට ළමයි හම්බ වෙච්ච කෙනෙක් කතා කරනවා. එහෙම එකක් මට වෙලා නැහැ. මේ ඒ වගේම ළමයි හම්බ වෙන තම්බිට අමාරු වෙන මට එහෙම තම්බි කෙනෙකුත් නෙවෙයි. මට අමාරු වෙලත් නැහැ. මට කවුරු තටමැව්වත් මට ඕක ගානකුත් නැහැ. නමුත් මේක ඕනෙම තැනක සිද්ධ වෙන දේ. ඉතින් ඒක වසාලණ්ඩ ඒක නොපෙන්න ගතකරනද මේ ගත කරන දාලා තියෙන මේ ආලවට්ටම් ටික තියා බලනකොට අර පළවෙනියෙන් සරුවච්චන්හන්සේ දේශනා කරන එක යතා භූතම් බික්කදී ඥානතෝ පස්සතෝ න චේතනාකරණීය
නිබ්බින්දායාමි කියන එක අද ලෝකේ භාෂාවකට පරිවර්තන කරන්න බෑ. මට හරි හැටියට පේනවා අනේ ඒ නිසා මට නිබ්බිදාව පහළ වේවා කියලා චේතනා කරන එකක් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කරන්නේ නෑනේ. කරන්න කොහොමද වෙන්නේ? එහෙම එන්නේ නෑනේ. එන්නේවත් නෑ මේක. ආවත් ඒක ලෙඩක් විදියට බාර ගන්න. ඒක ආවොත් ඒ ගුරුවරයාගේ දෝෂයක්, කමටහනේ දෝෂයක්. එහෙම නැත්නම් මේක නොකල යුතු භාවනාවක් කියලා. ඉතින් ඒක නිසා ඔය 2500 ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම මේ භාවනාව අයින් කරලම පැත්තකට දාලා තිබ්බා. ඉතින් ඒ වගේම අපි ගත්තොත් ශාසන ඉතිහාසයේ මේටි ඉස්සෙල්ලා බෞද්ධ වෙලා තිබුණු රටවල් පස්සේ අබෞද්ධ වෙන්න ප්‍රධානම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ භාවනා කරලා, ඒ කියන්නේ බෑගෙන බුද්ධ ආගමේ කටයුතු කරන කෙනා මේ මට්ටමට ආවට පස්සේ යාට මේක කියලා දීලා මේ දැන් තමයි ජීම සමාජිකත්වය ලැබෙන්න හදන්නේ, දැන් තමයි මාතෘත්වය ලැබෙන්නේ, උතෙන් එහාට කරන්න ඕන කියන එක නෙවෙයි වෙලා තියෙන්නේ. ඕක තමයි ඕක කරන්න එපයි කියලා කියන්නේ. ඔය බුදුහාමුදුරුවෝ කියලා දුන්නට දැන් ඕක කරන්න බෑ කියලා. ඒ අනිත් පැත්ත කියන කට්ටිය දිනලා බණ භාවනා කරන එක නම් පෙරදිලා. ඒක පෙරදුනාට පස්සේ සාසනේ ඉතුරු කැල්ල වැඩක් නැහැ. ඉතුරුලා තියෙන කැලි බොහොම ඉක්මනට ගසලා යනවා. මොකද මේකනේ හරපද්ධතියේ තියෙන්නේ. ඉතින් ඒ වාගේ බාහිරෙන් මේ බඩදරුවම වෙච්ච කෙනාට බාහිරෙන් ලැබෙන්නේ කාමුක පණිවිඩද නැත්නම් මාතෘත්වයේ පණිවිඩද කියන එක ශාසනයේ පැවැත්වට බොක්කේ ඉන්න දරුවන්ට හරි වැදගත්. ඉතින් ඒ අතින් බැලුවොත් අද ලංකාව වගේ රටක වුණත් ඒ නිබ්බිදාව කියන වචනය ලංකාවේ ජනප්‍රිය බුද්ධ ආගමේ කොච්චරක් යෙදෙනවද කියලා බැලුවොත් මේක නොයෙදෙන තරම්. යම් හේකින් නිබ්බිදාව පහළ වුණොත් ඒක මේ බුද්ධ ආගමේ පැවැත්මට හරියන්නේ නැහැ. ඒක නැතුව අනෙක් සුන්දර පැත්ත ආලවට්ටම් පැත්ත තමයි කතා කර කර ඉන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරය මේකට මෙතෙන් යනකම් එනවයි කියන්නේ පොඩි වැඩක් නෙවෙයි, එහෙන ගමනක්. මෙතෙන් වශයෙන් ආවට පස්සේ ඒකේනා මේ ලෝකමතේට, ජනමතේට, අසපුරුෂ සංසේවණේට මේ ඔක්කොමලා කෑකොස්සන් ගහන මතේට ගියොත් අපසර ඒ කියන්නේ පශ්චාත්තාපෙල වැටෙනවා. ඒ වැටෙන යෝගාවචරය එහෙම නැත්නම් වැටෙන ආධුනිකයන්ගේ පැත්තේ බලලා උත්තර දී ගන්න බැරුව සිවුරු ඇරපු ගුරුන්නාන්සලා මම දැකලා තියෙනවා. මෙතෙන්ට යනකම් භාවනා කරා ඇවිල්ලා කියනවා මට දැන් පාවෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ගැටේ ලිහලා මේ ඇවිල්ලා තියෙන භාවනාව මෙන්න මෙතන සම්දිස්ථානයකට. මෙතනින් එහා පැත්ත තමයි භාවනාව ඇත්ත නියම කැලල තියෙන්නේ කියලා ඒත්තු දී ගන්න බැරි වුණොත් හොඳම දේ තමයි එක්ක ගුරුරයාට heart attack එනවා. නැත්තම් සිවුරු අරින්න වෙනවා. ඒක නිසා විපස්සනාව කියන එක කියලා දෙන්න හෝ එහෙම නැත්නම් ඒක මේ අතින් අතට යන විදර්ශනා පරපුරක් පාත්තන කියන එක ලේසි නෑ. ඒකට යනකොට මේ මෙතෙන්දි ගියාට පස්සේ ඒ ගුරුගෝල දෙන්නගේ අතර මේ අන්තර් සම්බන්ධය පවා sannivedanaye පවා කඩලා යනවා. ඉතින් ඒක නිසා මේ ඉදිරියට ඒක පන්නගෙන ඉදිරියට ගියොත් මේක එහෙම කියන්න බෑ. පන්නගෙන ඉදිරියට ගියොත් ඒ ශිෂ්‍යයා ලැබෙන ජයග්‍රහණයට වැඩි සතුටක් ගුරුවරයාට ලැබෙනවා. යන්තම් ඇති මෙයා දැන් තීරුම් අරගත්තා. ඊට පස්සේ හතර වටින් අරසාව දීගෙන ඒ ගෝලයාව රැක ගන්නවා. මොකද මේ පැනිලා ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා එවැනි මේ අසීරු අවස්ථාවටපත් වෙච්ච මේ බඩදරු වෙච්ච මේ අම්මට දුවට ඒ අවශ්‍ය කරන මේ ගැප්පේ රැහැර පාණ්ඩ ඒ අවශ්‍ය කරන කිරිමවරුන්ගේ මේ අරසාව සලසා දෙනවා කියන එක ඒක මේ දෙයයන්ගේ බ්‍රහ්මන්ට අයිති ග්‍රහයෝගයක්ද එතන බුද්ධ ශාසන මාධ්‍යංශයට අයිති එකක්ද එහෙම නැත්නම් මේ ගුරු පරපුරෙන් අපිට හම්බ වෙච්ච දෑවැද්ද කියලා බැලුවොත් මොනම තාලකින්වත් ආසන්න කාරණාවක් හොයාගන්න බෑ. හරි ගියේ නෑයි කියලා කාටවත් දොස් කියන්නත් බෑ. ඉතින් ඒක නිසා ඒ සඳහා සූදානම ඒ සඳහා ලෑස්තිය ගුරුවරයාගේ වගකීම තමයි යන්නේ. නමුත් ඒක මුළු තේරවාදයේ වග කියන්න ඕනනේ. මේ හරියටම හරිය යෝගාවචරයට තමයි නැත්නම් භාවනා හරියෑමේ ස්ථාවර ලකුණක් තමයි මේ නිබ්බිදා පහළ වෙන්නේ. නිබ්බිදා පහළ වෙච්ච ගමන්ම ගුරුවරයා ගෝලයා අතර නුරුස්නා ගති පහළනවා දික්කසාද වෙන්න පටන් ගන්නවා වගේ.
ඉතින් එතකොට ඒක ගෝලයාගේ දෝෂයට දාන්න බෑ. මොකද ඒ තරම්ම ඒකේ එපා වීමේ ස්වභාවය එනවා. අන්න එතකොට ඒක සඳහා කළ යුතු දේ ඒක සඳහා උපක්‍රම ටික කියන එකේ යම් නිදහස කරුණු නෙවෙයි කේස් හිස්ටරිස් නැත්නම් වෙච්ච සිද්ධි තේරවාද ශාසනය නැත්නම් අපේ අටුවා කතා වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරනවා ඒ අබේගිරිය තමයි මම හිතන්නේ මම දැක්කේ. නමුත් අබේගිරිය නෙවෙයි මේක වෙලා තියෙන්නේ මහවිහාරේ. මහවිහාරේ ආශ්‍රිත වන සණ්ඩේක ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඒ දක්ෂවති ඉඳලා තියෙනවා ගෝලියෙකුට තේරලා තියෙනවා පොඩි කොල්ලෙකුට තේරලා තියෙනවා නැත්නම් ඉලන්දාරියෙකුට මේ ශාංශ ගාව මේ කාරණාව තියෙනවා බණ තේරෙනවා කියලා ගිහලා පැවිදි වුණා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවා මේක කෙරුවට කොයියෝ සෙල්ලම් නෙවෙයි. ඔය පැවිදි වුණාට භාවනා කරාට ඔක එහා පැත්තට දානවා කියන එක මාද්දම් වයසයි. ඔබට පුළුවන් නම් මාංශල වැඩ කරන්න පුළුවන් නම් කරගෙන හිටපන්. ඉතින් මේ ගෝලයා දැන් පැවිදි වෙලා කටයුතු කර ඉන්නකොට මෙයාට කමඨාන දීලා තියෙනවා. කමඨාන දුන්නාට පස්සේ ඉතින් බොහොම සාදරයෙන් මේ ලොකු හාමුදුරුවෝ තෝරාගත්තේ ගෝලයාමයි. අරණ්‍ය ජීවිතේ තෝරාගත්තේ ගෝලයාමයි. පැවිදි වෙන්නත් ඕනේ කියලා තෝරාගත්තේ ගෝලයාමයි. ඉඳගෙන ඉනකොට ඔන්න භාවනාවේදී එක තැනකදී ගෝලයා දවස් ගාණක් කියලා හම්බෙන්නත් ඕනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හරි මේ කිය ඉඳලා කියනවා මට සිවුරු අරින්න හිතෙනවා කිය. මට සිවුරු අරින්න හිතෙනවා. දුගුරුනාංශේ දන්නවා මේ මොකාටද එන්නේ කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා. අපි පස්සේ කෙහිමීට කතා කරමුකෝ කියලා වෙලාවක මේ හොඳට අවුව පායලා තියෙන වෙලාවක කතා කරලා කියනවා මෙහෙමයි ඉතින් දැන් සිවුරු අරිනවා නම් ඒක අතින් කල්පනා කරන්න එපා දැන් මට මේකයි වෙලා තියෙන්නේ මේ කුටිය ඔක්කොම දිරලානේ ඒක නිසා මේ නමට මට ගියාට පස්සේ ඉතින් ආයෙ උපස්ථායකුත් නැහැනේ මේ මෙතන පිටිපස්සෝ ගල් රැඳ තියෙනවනේ දන්නේ ගල් රැඳේ මෙන්න මෙතන පොඩ්ඩක් ගල පැලිලා තියෙනවා අන්න එකේ යට කෑල්ල කඩලා දීලා යන්න බැරිද මට එතකොට මට ගල යට ඉන්න පුළුවන් ආපෝ පිස්සු කතා කරනවා ඒ කුරුඳු ගලක් ඒක කඩන්න බෑ ඒක කර ඉන්නත් මට බෑ මං දන්නෙත් නෑ බෑ ඒ කියන්නේ මට එහෙම කරන්න බෑ ගුරුනාන්ද කියනවා එහෙම නෙවෙයි ඔක පොඩි සාත්තරයක් තියෙනවා මං කියලා දෙන්නම් ගල දරටිය එකතු කරපන් කියලා අර දරකොට අර ගල කුටි හදන්න ඕන තැන නැත්නම් ගල්ලෙන් හදන්න ඕන අර ඉන්න ගොඩක් ගල් තියෙනවා ගිනි බින්දපන් කියනවා ගල මට්ටු වෙනකන් රත් කරපන් කියනවා. ඉතින් දිනි දාන හොන්දට ගිනි ගහලා රත් වුණාට පස්සේ කියනවා දැන් හොන්ද ඇල්ලතර බල්දියක් ගහපන් ගහපු ගමන් ගල පුපුරනවා. ගෝලයා ගිහිල්ලා කරපු දේ ගිනි ගහලා දැන් ලොකු හැමදාම ඉව කරන්න බෑ ලොකු හැමදාම පළවෙනි සැරේට බලන්න ඉතින් ගහපම ගල කටස් ගල පුපුරනවා. ඊට පස්සේ කියනවා දැන් ඔක බොල් වෙලා තියෙන්නේ දැන් ඔකට කුළු කිඩියෙන් හරි මොකද යනපුවාම ওই ගල ওই පොත්ත ගැලවිලා යනවා. ගැල්ලේ ගිහපස්සේ ආයෙ දර ගොඩක් ගෙනින්. ආයෙ දර ගහපන්. ගිනි ගහපන්. ගිනි ගහලා ගල මට්ටු කරපන්. ගල රත් වෙනකම් මට්ටු රත් කළා ගහපි වතුර පාර. ඒක මෙහෙත් අපිත් කරා. ඒ ගල් හොඳට රත් කරපු ගමන් රත් කරලා ඒක පාරට සීතල කිරුවොත් ගල පැලිරි යනවා. ඉතින් මෙහෙම කරලා මේකේ ගල් වෙනක් හැදුවයි කියලා හිතා ගන්න. පත්‍ර ගලවලා ගල් වෙනක් හැදුවා. ඊට පස්සේ දැන් ගෝලයාට දැන් ඔන්න පොඩ්ඩක් මතක නැති වෙගෙන යනවා සිවුරු අරින්න ඕනේ කතාව. දැන් මේ ගලට වතුර ගන්නවා, ගිනි තානවා, අනම්මනම් කීකේ ඉඳලා ගල් වෙනේ අන්තම් හදාගත්ත පස්සේ ගෝලයාට කල්පනා වුණා දැන් මේක මේ උපක්‍රමයේ දුන්නේ මේක. මට ලොක්කට විතර කුටි හදන්න දැන් ලොක්කේකට වාඩි වෙලා ඉන්න තරමට පුළුවන්. ඊට පස්සේ කිලිකව දැන් නම් වැඩේ හරි. දැන් එනම් මම යනවා බොහොම වටිනවා කියලා. ඉතින් හැර පිටියක් තැන ලොකු ආම්ලෝ ගිහලා කතා කළා මේකේ දරුවා තව පොඩ්ඩක් ලොක් කරන්න වෙනවා. දැන් බලපන් මේක ඉඳගෙන විතර ඉන්න පුළුවන්. පොඩ්ඩක් හිටගෙන ඉන්න බුදියන් ඉන්න හදපන් කියලා. ඉතින් ඒතකොට දැන් ඉවරේ කෙලවරයි. කෙලවර පේනවා. ඉතින් අන්න මේ බොහොම මහන්සි වෙලා හරි ගියසට පස්සේ හරි වැඩේ හරි. දැන් එහෙනම් ඔන්න දැන් කොල්ලටත් කොල්ල කියන්නේ දැන් තාම ආමුදුරෝනේ. ඉවරලා යන්න හොඳට වැඩේ වෙලාව හරි. ඊට පස්සේ කියනවා මේකයි යෝක දැන් ඔය අලුත හදපු ගලේ මේ මැටි පිරියන් කෙරුවේ නැත්තම් ඔය මේ කෙලින්ම මේ ජල වාෂ්ප තියෙනවානේ. ඕකේ නියුමෝනියාව හැදෙනවා. ඒ නිසා ඕකට හුඹස් මැටි හුණුයි දාලා අත ගන්න ඕන. ඒ කියන්නේ මේ දෙමැට්ට කටු මැට්ට ගහලා දෙමැට්ට ගැහුවට පස්සේ කපරාරුව ගන්න එක ගලේ කෙරෙන්න ඕනේ. එතකොට ඒ ගලේ ඉන්න පුළුවන් නැත්තම් ඉන්න බෑ. ඉතින් ඊට පස්සේ ඒ අය මේ පොඩි අහුල් කරා මන් දන්නේ නැහැ කියලා. නෑ දන ගන්න දෙයක් නෑ. ඒක පොඩි අමාරු නෑ වැඩේ. හුඹස් මැටි එකක් කෙනෙක්කෝ
හරි ඊට පස්සේ හුණු ටිකක් හොයාගෙන වරෙන්කෝ හුණු ටික ගාලා මේ පිරියම් කරන්න. ඊට පස්සේ පිරියම් කරලා ඊට පස්සේ දැන් ඉතින් හරියක එච්චර ලෑන් වැඩ නෙවෙයි. එතකොට දැන් බස් වලට කිට්ටු වෙගෙන එනවා. ලොකු ස්වාමීන් වහන්සේට කියලා කියනවා දැන් හරි දැන් ඉතින් ඔබ වහන්සේ වැඩ ඉන්න. මම නැති වුණත් කාලයක් තමයි ඉන්න පුළුවන් දැන් කුටිය ඉස්සරහ පොඩි පිටි ගැලුත් බඳලා දෙන්න ඇති. ඊට පස්සේ කතා කරලා කියනවා ලොකු ස්වාමීන් අප්පා බොහොම පිච්චි දෙනවා බලපන් දැන් ඉතින් කවුරු නැතොත් ඉන්න පුළුවන්. මේකයි ඉතින් දැන් ඕක ටික කාලයක් කවුරු හරි පදම් කරනකන් ඉන්න ඕන ඕක ඇතුලේ. වයසක මට ඕක කරන්න බෑ. උඹ මේ වස් කාලේ ඉඳලා ඕක මේ ඒ කුටිය පදම් කරනකම් වතුපතු ගහන්න ඕනේ ඉතින් ටික වැඩ දන්නේ නැද්ද? ඒ ටික කරන්න ඕනේ හිඳපන් කියලා. ඉතින් ඔය කාලය ඇතුළත මේ නිබ්බිදා පහළ වෙච්චි නැත්තම් මේ පාවෙන් පහළ වෙච්ච හාමුදුරනත් පොඩ්ඩක් ටිකක් අර අමාරු කාලේ ගිහිල්ලා ඉතින් මේ හාමුදුරුවෝ වස් කාලේ ඇතුළත පොඩි ලොකු හාමුදුරුවෝ කියනවා දැන් ඔබ සංයුත්තනිකායේ මෙන්න මේ කොටස මේකේ කාලේ කටපාඩම් කරන්න. කටපාඩම් කරනවා මේ ගල්ලේ නේද? කරන මාස 3 කටපාඩම් කරනකොට මේ හාමුදුරුවෝ අනාගාමි මට්ටමට යනවා. මේ පළවෙනි පිම්ම තමයි අමාරු සෝවන් වෙන්න ගියාම ඒ පළවෙනි පිම්මේදී එන නිබ්බිදාව තමයි බොහෝමත්ම දරුණු. ඒක නිකන් සාමාන්‍ය කියනවා පළවෙනි බබාට තමයි ඔක්කොම බය ඔක්කොම තියෙන්නේ. ඒකකොට නැන්දමත් බයයි අලුත් අම්මත් බයයි පළවෙනි බබාට. ඉතින් ඒක හම්බුණාට පස්සේ දෙකක් නැහැ. ඉතින් එව්ව අටුවාවේ සඳහන් කරනවා මේ ශාංශය ඊට පස්සේ සංයුත්ත නිකායේ අහවල් කොටසට ලංකාවේම ප්‍රසිද්ධම ධර්ම කතිකයන් වහන්සේ බවට වෙලා තිනවා. උපක්‍රමේ ලොකු සාන්තික උපක්‍රමයි. ඉතින් අන්න ඒ වාගේ ඒ ගෙදර යන කෙනාට අපි හිතමු එතකොට අම්මයි තාත්තයි දෙන්න ඇවිල්ලා ළමයා සිවුරු අරගෙන යන්න ගියා නම් පරණ බැඳපු ගෑණි ඇවිල්ලා එහෙම මේ කොමල පාලා උමරි පාලා එන්න යන්න වදේ කිව්වනම් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට පුළුවන් තියා කළ යුත්ත තියා මොකද්ද කළ හැක්කේ කළ යුත්තේ මොනම දෙයක්වත් ගිහි සමාජය තුල ඇත්තේ නැහෙනි මේකට පිළියමක් අත ගෑවොත් මේක අවුල් කරන එක මනේ කරන්නේ. කරන්න පුළුවන් ගොඩක් දේවල් කරතයි ඒ කරන හැම දෙයකම අවුල් වෙන එක වෙන්නේ. ඉතින් අර ලොකු හාමුදුරනේ විතරක් කරන්නත් බෑ. අන්නේ එවැනි දැනක භාවනා කරගෙන එහෙම නැත්නම් ඒ වගේ මල ඉරක් ඉරිපැන්නුම් මල් පැන්නුම් තියෙන තැනකදී භාවනා කරගෙන යන්න දැන් කාලේ මට හිතෙන්නේ පේන්නේ කල්ැතුවම භාවනා කරන යනකොටම මතක් කරලා තිනවා මේ භාවනා කරගෙන යනකොට මෙන්න මෙහෙම අවස්ථාවල් එනවා. ඒ අවස්ථාවල් භාවනාවේ අත්තරද්දක්වත් පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒක භාවනාවේ සතියේ දියුණුවක පෙරමග ලකුණක්. ඒකට සාදර වෙලා යන්නේ කියලා. ඒකට අපි සූදානම් ශරීරය කියලා කියනවා. ඒකට අපි අප්‍රමාදී කියලා කියනවා. ඒ සතිය අප්‍රමාදයක් බවට පත් වෙන තැන. සතියෙන් අපි එතෙන්ට යනකම් ගියාට පස්සේ අප්‍රමාදයේ වශයෙන් මේ ඇතුළත අජ්ජත් සාසනේ බහිද්ධා සාසනේ අජ්ජත් බහිද්ධා සාසනේ කියන මේ දෙකේදිම අරකින් ඇල්ලුවත් ඒකෙන් මේකට ආනිසංස තියෙනවා මේක ඇල්ලුවොත් ඒකට ආනිසංස තියෙනවා කියලා මේ අජ්ජත් බහිද්ධා මුලැමැදාග අතර ඒ තියෙන සම්බන්ධතා දැක ගැනීමේ ඒ අප්‍රමාදී බව එක මේරීමක් සතියේ එක මේරීමක් අන්නේ මේරීම ඇති වෙන තාක් ඒ නිකන් සාමාන්‍ය අපේ සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්නේ එයාට තනියම භාවනා කරගෙන යන්න බෑ. තනියම පැත්තකටලා භාවනා කරන්න බෑ. ඒ ටික පන්න ගන්නකම් විශේෂයෙන්ම මේ කියන යථා භූත ඥාන දර්ශනේ යම් හේකින් මෝදු වෙලා ආවනම් ඉතින්දී නිබ්බිදාව පහළ වෙන තැනට යනකම් ගුරු ඇසුරක්. එහෙම නැත්නම් බඩදරුව අම්මා වැඩිමාල්ලෙක් නැත්නම් කුලකාන්තාවක් කියන්නේ කිරියම්ම කෙනෙක් ගාව තියන්නේ. ඉතින් ඒ වෙනකොට පුරුෂාන්තරයට ගියොත් මොකද වෙන්නේ කියලා. ඒ දරුවා සල්ලාලයන් පිරිසකට මැදි වුණොත් ඒ සල්ලාලිය කරන්නේ බොහොම ඉක්මනට ගබ්ස කරනවා. ගබ්ස කරවලා මෙයා නැවතත් කාමයට බඳව ගන්න. අද බටහිර ලෝකේ තියෙන සංස්කෘතිය දිහා බලන්න. ඒක තමයි දිගින් දිගට දියුණු පවුණු කරලා යන්නේ. ඒ මොකද මේ ඒ සංස්කෘතවල ඒ ශිෂ්ටත්වවල ඒ සભ્યත්වවල කවදාකවත් මේ නිබ්බිදාව කියන පැත්තක් ගැන අප්‍රමාදයක් කියන පැත්තක් ගැන හිතලවත් නැහැ. අඩු ගන්න සතියවත් හිතන්න පටන් අරගත්තේ. දැන් අවුරුදු 20ක් විතර. ඉතින් එවැනි සමාජයක භික්ෂු ශාසනයක් පිහිටන්නේ නැහැ. එවැනි ශාසනයක එවැනි පළාතක ප්‍රතිරූපදේශ වෙන්නේ ඒවා ශාසනයක් පිහිටන්නේ. ඉතින් ඒ වගේ තැනකට ඉඳ ගියාම කවුරු හරි අපි හිතමු භික්ෂුවක් වේවා කවුරු ඉඳ ගියත් එයාට නිකන් ගලේ වැපුරුවා වගේ තමයි. ඇට පැලවෙන්නේ නැහැ. ඇට පෝෂණය ලබන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන්වල ඉඳලා භාවනාවට පෙළඹෙනවත් අඩුයි.
පෙළඹෙන්න මොකද වාතාවරණයේ තියෙන අනිත් පැත්තට. භාවනා කරත් මේ හරියට වැඩි විපත් වෙච්ච ගමන් කුලකාන්තාවක් කියන්නේ නෑම්බියක් පුරුෂාන්තරයට ගියා වගේ. ඉතින් ඒක නිසා මේ නිබ්බිදා අවස්ථාවේදී ඒ අවශ්‍ය කරන කමඨහන සුද්ධ කර ගැනීමේදී ගුරුන්නාංශේ හරියට තේරුම් ගත්තේ නැත්නම් එහෙම නැත්නම් මේ ගෝලයා හරියට මේක හෙලි කරේ නැත්නම් ඉතින් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉතින් මේක නිකන් වැඩි ජෝම් බාස්ට ගියා වගේ තමයි වෙන්නේ. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරය භික්ෂුවක්ම වෙන්න ඕනේ නැහැ. ස්ත්‍රියව පුරුෂයෙක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසික කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. මේ තමන්ට භාවනා කරගෙන යනකොට පේන දේ විතරක් නෙවෙයි මේ නොපෙනෙන දේත් පොඩ්ඩක් වාර්තා කරන්න. දැනෙන දේ නෙවෙයි. දැනෙන්නේ නැහැ කියන දේත් පොඩ්ඩක් වාර්තා කරන්න. හටගන්ම විතරක් නෙවෙයි. ඒ ක්ෂය වීමත් වාර්තා කරන්න. ආන්න මේ දේ පුළුවන් තරම් සංනිවේදනය කරගන්න පුළුවන් වුණොත් ඒ අර යථාභූත ඥානෙට එන්නත් ඉස්සර වෙලා එතකොට ඒකේ මොකද්ද ආග්‍යාත්මික ගතියක් තියෙනවා මොකද්ද ආගමික ස්වරූපයක් තියෙනවා අපි මේ අරමුණක් දිහා බලන්නේ ඒ අරමුණ ගුලි කරලා අතේ අරගෙන සාක්කුවේ දාන ගෙදර යන්න නෙවෙයි. ඒ අරමුණ අරගෙන සුරේක දාලා අත් කරේ ළඟන ඉන්නත් නෙවෙයි. මේ අරමුණේ ගෙවීම දක්නා ස්වභාවයෙන් මේ අරමුණ දිහා බලනකොට නොදැනෙන දේ මොනවද නොපෙනෙන දේ මොනවද කියලා ඒ අරමුණ නිසා වැහෙන දේ මොකද්ද කියන එක අරමුණක් පෙන්නනවයි කියලා කියන්නේ මේ ඇස්බැඳුම. අන්නේ ඇස්බැඳුම පෙන්නන්නේ වෙන මොකක් හරි විඥාවක් කරන්න. හතරමං හන්දියක විඥා පෙන්නන කෙනෙක්. අන්න ඒ පැත්තට කතා කරන්න අරමුණක් දකින්නට තියෙන්නේ මෙන්න මේක පෙන්වන්නට තියෙන්නේ මේකයි කියලා පෙන්නඳ සෙන් බුද්ධ ආගමේ හරියට විවිධාකාර විදිහට මේ කතා ස්වරූපෙන් කවි ස්වරූපෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ බුරුම භාෂාවෙන් කියනවා පාර ඉවර වෙච්ච දවසේ ගම පාරේ ඉන්නකම් ගම තාම හම්බෙලා නැහැ. අරමුණ තියෙන තාක්කල් තාම භාවනා ඉවර නැහැ. අරමුණ ගෙවිච්ච දවසේ තමයි ඔබ ගමට යන්නේ. ඒ නිසා අරමුණ බලන්නේ මේ අරමුණ අභිරමණය කරන්නවක්වත් හම්බුනායි කියලා සන්තෝෂ වෙන්නවක්වත් මට ඊයේ 20යි බලන්න පුළුවන් 30ක් බලන්න පුළුවන් කියලා සතුටු වෙන්න නෙවෙයි. ඒක දිහා බලනකොට ඒක ගෙවන් වීමක් සිද්ධ වෙනවා. ඒකේ ක්ෂය වීමක් සිද්ධ වෙනවා. ඒකේ වැය වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ පැත්ත ගැන හඳුන්වා දෙන්න බැරි භාවනා පැත්තෙන් බැලුවොත් බැරි මේ අරමුණ අපි අරගන්නේ කායනුපස්සනානේ අපි ගන්න රූපාරම්මණයක්නේ. එතකොට ඒ අරමුණේ ගෙවන් වීම අනේ මේ තිබුණ ඉර බහැලා ගියා හඳ බහැලා ගියා පහන නිවිලා ගියා වගේ දෙයක්. නමුත් ලෝකේ හැමදාම තියෙන්නේ රූපාරම්මණ නෙවෙයි දුක් දෙන කරුණු. දුක් දෙන කරුණු වල ගෙවන් වීම සැපක්. අපි ළඟ තියෙන හරියක් අපි හිත අරමුණු ගන්න මේ භාවනා කරනකොට අපි ආනාපානෙ ගත්තට පිම්බීම හැකිලිම ගත්තට අපේ හිත අල්ලන තාක් අල්ලන්නේ කොහේ හරි තියෙන කුණු කන්දල දුකක් නේ. අතීත දුකක් අනාගත දුකක් අරයාගේ දුක මෙයාගේ දුක අසහනේ ආතතිය සේරම. ඒ නිසා මේ රූපයක් හරහා බලලා ඒ රූපේ ගිවන් කිරී යෑමක් නම් අතේ දුන සතුටු දෙකක් නැති වෙලා ගියා අතරගත්ත තුනී වැලි ටිකක් ඇඟිලි අස්සෙන් රූරා බෑරා ගියා වගේ කනගාටුවක් තියෙන. නමුත් මේක නාම ධර්මයකට දාලා බලන්න මේ රූපෙක ගෙවන් කිරීම අපට භෞතික වශයෙන් පාඩුවක් වශයෙන් පෙන්වන්නට නාම ධර්ම වල ගෙවන් කිරීමක් කියලා කියන්නේ සියලුම නාම ධර්ම දුකක් නම් ඒ දුකේ ගෙවන් වීමක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් තමයි මෙතන නිබ්බිදාව කියලා කියන එහෙම නැත්නම් මේ වින්දනය නැතිවීම කියන මේ කාරණාවේ තියෙන්නේ නාම ධර්ම විඳවිල්ලක් වින්දනයක් නෙමෙයි. හූනියමක් ඒවා මේ දඩයක් ඒක පීරිගෑමක් ඒක දරතයක් ඒක පරිලාහයක්. ඉතින් ඒ දරතේ පරිලාහයේ ගෙවන් වීම සැපක්. ඒ නිසා දැනෙන අපි කියනවා විඳින වේදනාව ලබන හැම දෙම දුකක් කියලා. ඒක නිසා නිවනට කියනවා අවේදිතයි කියලා. ඉතින් නිවන කියන්නේ මහණෙනි ඇවැත්නේ අවේදිත සුඛයක් කියලා කියනකොට සාරිපුත්‍ර සාංශේ සංඝ පිරිසේදී එක නමක් අහන සාන්ත විඳින්න බැන්න සුඛයක් කියන්නේ අයියෝකට කියලා.
සුඛයක් වෙන්න විඳින දෙයක් වෙන්න බෑ. මේක අවේදී සුඛයක්. ඒතර කියනවා විඳින හැමදේම දුකයි කියලා. අපි රූප ධර්ම වල කායනුපස්සන ඉඳලා ඊගාට බහින වේදනානුපස්සනාවටනේ. වේදනානුපස්සන පස්සේ චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මානුපස්සන ඒවයි තියෙන්නේ අර කායනුපස්සන හරහා හදාගත්ත සතියෙන් එන අරූප ධර්ම දිහා බලනින්න එක. ඒ අරූප ධර්ම වල රූප ධර්ම තරම්වත් මේ ත්‍රිමාන රූපයක් කොන්ක්‍රීට් දෙයක් අල්ලන්න දෙයක් නැහැ. අල්ලන හරියක් හිත අල්ලන්නේ විඳින හරියක් විඳින්නේ දුකම තමයි. ඉතින් ඒක නිසා ආයේ දකින දුකේ ඔකත් යනවා. දැන් ඔකත් යනවා. දැන් ඔකත් යනවා කියලා බලුවොත් මොකද්ද දුකේ තියෙන ප්‍රශ්නේ? ඒක අල්ලන්න අමාරු රූපේ අල්ලන්න. මොකද රූපේ අපිට ප්‍රේම ගතියක් තියෙනවා. භව රෝගයේ සදනා රූපෙටමත් වී ඇයිද ප්‍රේම කලේ. ඒක තමයි මේ කාමයේ කියලා කියන්නේ. නමුත් මේ කාමයේ අල්ලන්න ගිය ගමන් ඒක ලුහුබඳින මේ ආදීනව වශයෙන් පෙන්නන වේදනාචෛසිකේ චිත්තානුපසන කොටස් වල තියෙන අම්මු කක්ක අසුචිතේන්. ඉතින් ඒ නිසා රූපේ ගවන් කිරීම අමාරුවෙන් නමුත් නිබ්බිදාවෙන් නමුත් යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේතා ගොරෝසුර තියෙන රූපෙත් ගෙවෙනවා නම් මේ රූපේ මතු කරගත්ත රූපේ පදනම් කරගත්ත ඒ රූප සංඥාවේ නැත්තම් රූපේ මත ඇති කරගන්න මේ নানা ආකාර රුචි අරුචිකං අනාගත සැලසුම් නිදංගත කිරීම පරමාර්ථ දේවල් ඒ ඔක්කොගෙම ගිවන් කිරීම කියලා කියන්නේ අභව ප්‍රඥප්තිය කියලා කියන්නේ සප. ඉතින් ඒක නිසා වේදනා සංයුත්තේ ඒ ਸਰවචනංශේ මේක පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. මේ අපි ලෝකයා ඉන්නවා මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියන එකේ සැප හොයන ගතිය. ඒක ලෝකයා කිව්වා මනුස්සය විතර නෙවෙයි සතත් එහෙමයි. ඒ සැප හොයනවයි කියලා හොයන හැම අපි ගත්තොත් වේදනාචෛසිකේ සුඛ කියන විශේෂණ පදයක් සහිතව දාපු සුඛ වේදනාව නෙමෙයි අපි උදේන්ද්‍ර හැන්දෑනක හොයන්නේ. හැම සුඛ වේදනාවක්ම ඉවර වෙන්නේ දුක් වේදනාව වෙන්නේ. ඒක ඉතින් සම්මත දෙයක් නේ. ඒක නිකන් පොට්ටේකට උනත් පේන දෙයක් නේ. ඉතින් මේ සැපපතනවායි කියලා අපි දරුවට සැපපතනවා, අම්මට සැපපතනවා, රටට සැපපතනවා, ගමට සැපපතනවා කියලා කියන්නේ දුකමනේ පතන්නේ. අපි කාට හරි ඒ සුඛේ කියලා දෙන්න හදන්නේ අපි හොඳටම දන්නවා ඒක ඉවර වෙන්නේ දුකෙන් කියලා. ඉතින් ඒක නිසා කාට හරි පුළුවන් නම් කියන්නේ මේ සැප දුක් දෙකම ගෙවම් කරන තැනකට යන්න කියලා. ඉතින් ওই නිබ්බිදා වගේ වචනයක් කර වෙන දෙයකට කියන්නේ වෙන විදියකට මේක විස්තර කරන්න බෑ. ඒ නිසා මේ යෝගාවචරයා මෙතෙක් අපි මේ අයිස්ක්‍රීම්, චොක්ලට්, සීනි බෝල වගේ වචන පාවිච්චි කර හිටියට නිබ්බිදා පැත්තෙන් එහාට ගියාට පස්සේ කියන්න තියෙනවා ඉතින් කක්කා. එහෙම නැත්නම් කෙලස්, එහෙම නැත්නම් අසුචි. ඕව තමයි පාවිච්චි කරන්න වෙන වචන. තීන හරියක් කක්කා, තීන හරියක් අසුචි, තීන හරියක් කෙලස්. ඉතින් එමුන ඒකේ වන් කිරීම. ඒකේ වන් කිරීම අර වගේ නෙවෙයි. ඒක ශාස්ත්‍රීය පැත්තෙන් බැලුවොත්, දාර්ශනික පැත්තෙන් බැලුවොත් හිතන කොට සැපයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේ Taman තුලින් බුද්ධි විදින වෙලාව නැත්තම් ඒක දාර්ශනික පැත්ත නම් ඇත්ත. එහෙම නැත්තම් තාර්කික පැත්ත නම් ඇත්ත. Taman තුලින් බුද්ධි විදින වෙලාව තමයි ඒ Taman බලාන හිටපු අරමුණ අපි ගත්තොත් ආනාපානි කරන කෙනෙක් ගත්තොත් එයා මේ ආස්වාද ප්‍රසවාස දෙක හොඳට වෙන් කරලා කැන්දී ගල බීරුව වගේ ආස්වාසේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි ආස්වාසේ නාසිකාග්‍රේ දැනෙන වම් පැත්තේ ප්‍රසවාසයේ වෙන දකුණු පැත්තේ නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙකම දැටෙන දකුණු පැත්තේ නැත්නම් වම් පැත්තේ මෙහෙමයි කියලා ඒ හොයන්න පුළුවන් තරම් හොරතුරු ටික ඉක්මනට හොයනවයි කියලා හිතන්න. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස සම්බන්ධයෙන් සටහන් ආකාර පිළිබඳ උසස් පරිචයක් ලැබුවා නම් නොබෝ වෙලාවකින් යාට තේරෙන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාස දෙක අතර තිබ්බ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස නැති වෙන්න පටන් ගැනීම සහ යථාභූත ඥාන දර්ශනයේ පහළ වීම ඊට ඉස්සෙල්ලා සමාධිය පහළ වීම වගේ ධර්මතා දන්න කෙනෙක් නම් දැනගන්න පුළුවන් මේ අරමුණේ මොකද්ද වෙස්පරලියක් තියෙනවා දැන් අරමුණක් තියෙනවා දැන් ආනපාන මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් මට පරියන්කේ ඉරියව්ව තියාගෙන පුළුවන් එහෙම ඉන්නකොට අර ඉස්සර වගේ මෙනෙහි කිරීම අහන්නේ ආස්වාසය කියන්නත් බෑ ප්‍රස්වාසය කියන්නත් බෑ වම දකුණ කියන්න බෑ gediya පිටින් ඇවිදින බව නම් දන්නවා අරකේ අර විස්තර හොයන්න බෑ කියන එක මේ සමාධියක ලකුණක් යථාභූත ඥාන දර්ශනයක ලකුණක් විස්කුත්කුෂ්ඨ වශයෙන් බැලුවොත් නිබ්බිදාවේ ලකුණක් කියලා තේරුම් ගන්නට
මේක ලියපු පොතක ලියපු මනුස්සය කියනවා අනාගාමි වෙන්න ඕනේ කියලා. ඒක සිද්ධ වෙද්දි වෙන්නේ මේකයි කියලා දැනගන්න සෝවාන් මට්ටමේදී පොට්ට chance එකක් තියෙනවා. කවුරු හරි කියපු නිසා ගොඩ එනවා මිසක් සකදාගාමි වෙනකොට උරගා බලන්න පුළුවන්. අනාගාමි වෙනකොට විතලු දැනගන්න පුළුවන් වෙන්නේ මේ හැම අසුබ ලකුණක්ම සුබයක් කියලා. මේ හැම මුස්පේන්තුවක්ම වාසනාවක ලකුණක්. හැම දුකක්ම සිරිදෙව් දුවකට ගෙට වැඩියා කියලා. හැම දුකකටම පස්සේ විපස්සනා ඥානයක් තියෙනවා කියලා. ඒකේ මුනත තමයි නිබ්බිදා ඥානය කියන්නේ. ඊට ඉස්සෙල්ලා පෙන චෛතසිකද ගත්තොත් එහෙම ඒ සමාධිය සහ යථාභූත ඥාන දර්ශන ඕනම කෙනෙක් කැමති වෙනවා. නමුත් ඒ කැමති වෙලා මොකේද මේ යොමු කරන්නේ? ඇත්ත දැක්කනම් එපා වෙනවා. ඒ එපා වීම පටන් ගන්නෙ කොහොමද? මේ ආස්වාස් ප්‍රස්වාස දෙක අතර තියෙන වෙනස නොපෙනෙන්න පටන් ගන්නවා. ඒක පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ පොත පරිවර්තනය කරනකොට ඒක දැනක සඳහන් කරනවා මේ අටුවාවෙන් ගත්ත නිදර්ශනයක් වෙන්න ඇති. ඒ සුදුහල් පිටි ගෝනි භාගිකුයි කහ කුඩු ගෝනි භාගිකුයි තිබ්බහම කිදැයි මේක සුදුහල් පිටි මේක කහ. ඒක හොඳට පේනවා. ඒ වගේ කහ කුඩු වල තියෙන ග්‍රේන් එකයි මේකේ තියෙන ග්‍රැනියුලර් සිටුේෂන් එකයි පාටයි වෙනයි. බරත් වෙනස්. වතුර දාපුවත් වෙනස්. දැන් මේ දෙක එකට කලවම් කරන්න කියනවා. හොඳට කලවම් කරාට පස්සේ දැන් මේකට කහ කුඩු කියනවාද සුදුහල් පිටි කියනවාද? දැන් දෙක තියෙනකොට මේක කහ. මේක සුදුහල් පිටි නෙවෙයි. මේක සුදුහල් පිටි පොට්ටේකට උනත් කියතයි. ඒක කලවම් වෙච්චාම මොකද වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට උතුරු කුරු දිවේ නැහැ දකුණු කුරු දිවේ නැහැ සම්පාත වෙනවා. හොඳයි නරකයි සම්පාත වෙනවා. වමයි දකුණයි සම්පාත වෙනවා. හරි වැරදි දෙක සම්පාත වෙනවා. ඉතින් අර දැඩිසේ කය සහ ජීවිතය කියන එක දැඩිසේ අල්ලාගෙන හැදිච්ච කෙනාට මේක මේ තරම් සුළු වේලාවකින් වෙයි කියලා හිතා ගන්න බෑ. හිතා ගන්න බැරි තරම් වේගෙන් මේක සිද්ධ වෙනවා. යෝගාවචරය හිතන්නේ මගේ සතිය කැඩිලා මට එපා වෙලා මේ අරමුණ මට ගැළපෙන්නේ අරමුණ දෙේ බේරෙන්නේ නැතුව ගියා. දැනෙන්නේ නැතුව ගියා. මෙනෙහි කරගන්න බැරුව ගියා. මේ මෙනෙහි කරගන්න බැරි නිසා නිකන් ගලකට රබර් බෝලකින් ගැහුවා වගේ මේක පොළාපයින්න පටන් ගන්නවා. කවදාකවත් රිපෝට් කරන්නේ නැහැ. කවදාකවත් ඒක වාර්තා කරන්නේ නැහැ. එයා හිතනවා මේ අද වෙච්ච වැරද්දක් මේ ඍතු හොඳ නැති නිසා මේ ආහාර හොඳ නැති නිසා මොකක් හරි වැරදිලායි කියලා නෑ. මේ වෙන්නේ හැමදාම වෙන දේ. ඒ යෝගාවචරයට ඒක වෙද්දී ඒක දැනගන්නවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. බොහෝම කල් යන වැඩක්. නමුත් මේ කියන සංඥාවෙන් ගුරුවරයා තේරුම් ගන්න එක මෙතන තාම වැදගත් වෙනවා. වැදගත් වෙලා එයාට කියන්න වෙනවා මේ අරමුණක ගති අරමුණක ආකාර සටහන් ඒ වෙනස් වෙන ස්වરૂපය මන්දෝත්සාහයි කරන සුළු දෙයක් වෙන්න පුළුවන් මේ අරමුණට කාගෙන ඇතුළට යනකොට වෙන දෙයක්. මේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙනකොට වෙන දෙයක්. ඒක ලේස බීම් එකක් වගේ. ලේස බීමයක් ගිහලා මොකේක වැදුනත් ඒක පතුරු යනවා. පතුරු ගිහලා පැලිර දිගේ කාගෙන ඇතුළට යනවා. අන්නේ වගේ මේ සතිය ඊ타ත්ම බලවත් වෙනකොට අර අරමුණේ තිබුණු ආටෝප සාටෝප ගතිය අර මනනන්දන ගතිය කර්ණ රසායන ගතිය වෙනුවට මේක අංශු වලට කැඩෙන්න පටන් ගන්නවා. ඒ අංශු වලට කැඩුණාට පස්සේ ඒක තුල කොහොමඩක්වත් පෙම්බඳින්න ක්‍රමයක් නැහැ. පෙම්බඳින්නත් බෑ. ඒක ගැන ප්‍රාර්ථනා පිටවන්නත් බෑ. ප්‍රණීති පිටවන්නත් බෑ. මොකද තේරෙනවා මේ ලුණු මෙදල්ල දිරච්ච ලී කෑල්ලක ගෘහ භාණ්ඩ හදලා කැටයන් කොටන්න බෑ. කැටයන් කොටනවා නම් බුරුත වෙන්න ඕනේ නැත්නම් කරවල වෙන්න ඕනේ. මේ හම්බෙලා තියෙන ලීය හොඳටම දිරලා තියෙන්නේ. ගුල්ලෝ ගහලා මේක ලුණු මිදෙල්ල මේක අල වෙලා තියෙන්නේ. ඕකේ කැටයන් කොටන්න බෑ. එතකොට මේ යෝගාවචරය හිතනවා මේ ලුණු මිදෙල්ල නිසා වෙනවා කියලා වෙන කලියක් ඇල්ලුවත් දිගින් දිගට පේනවා අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. අත ගාන එකේ ඒ අර විචිත්‍රත්වය පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු ලක්ෂණේ පහළ වෙනවා. මේ පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු ලක්ෂණ වලට පහළ වීම හොල්මන් කාරකයි. ඒක නිකන් මේ ගූඪ ධර්මයක් වගේ. ඒක හිතෙන්නේ කවුරු හරි ඇස් බැඳුමක් කරලා වගේ කියලා. ඉතින් ඒක නිසා චේතනාකරණී වගේ සූත්‍රවල කියනවා මහන්නේ මේ යම් වෙලාවකමට ඇත්ත ඇති හැටි දකින්න පටන් ගත්තොත් ඒක ඇතුළේම යකෙක් පෙරේතෙක් භූතෙක් පේන්න පටන් ගන්නවා. ඒක හරියට මේ මොහිනී ඉස්සරහා පැත්තේ එක දරුවෙක් වදව අම්මා කෙනෙක් වගේලු ඉන්නේ. ඇවිල්ලා ඉතින් බොහොම නටනකොට පුදුමාකාර ප්‍රේමයක් ඇති වෙනවා කියලා. නමුත් එහා පැත්තේ පළුවේම තියෙන කුණුපණුවන් ගහපු තුවාලයක්.
ඉතින් බදා ගන්න ගියොත් අත ගෑවෙන්නේ කුණුපණුවන් ගහපු තුවාලේ. ඉතින් ඒ නිසා මේ මොහිනී දෙපැත්ත බැලුවොත් අර මුණත පෙන්නගෙන එන නටන නැටිල්ලයි පිටිපස්ස පැත්තයි. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක මොනරන්ට කොටක් තියෙනවා. මොනරන්ට කොට පිල් විහිදාගෙන ඕම් පතපැත්තේ එළියේ. අර සාමාන්‍ය ක්‍රමයට හිටියා නම් පත වහගෙන ඕක නම්බුවට තියාගෙන ඉඳලා වැඩි පිල් විහිදන්න යනවනේ. පිටිපස්සේ එළියේ. ඉතින් ඒ වගේ මේ මහ බබාණ්ඩ මුණු දෙකයි කියලා එකක් තියෙනවා. ওই සන්නි කෝලම් තියෙනවා. එක පැත්තක අන්තිමම නාගි වෙච්ච ගෑණියක්. අනිත් පැත්තේ වෙනදා තියෙන මුත්ත ලස්සන අංගපසංග තියෙන ගෑනු කෙනෙක්. ඉතින් ඒ නාගි ගෑණිගේ කතාවයි ඊට පස්සේ අර පෙන්නන අනිත් පැත්තට ලෝම් බලපන් මං තරුණ කාලේ මෙන්න මෙහෙම ටීටිය කියලා. එතකොට ඒක තියා බලන හැටි දිහා බලනකොට ඉතින් ඒක නාටකම නම් ගැලපෙනවා. කෝලම් නාටකම් වලට ගැලපෙනවා. මේ භාවනාවේදී ඒ තරමටම බලාන ඉන්න දේ මේ විපරිණාමයට අභාවයටපත් වෙනවා. ඒක මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපවත් වෙන අවුරුදු දෙකකට විතර ඉස්සලා කිව්වා භාවනා කර කර ඉන්නකොට මේ භාවනාව සතිය Java කැවෙන්න ගත්තාම එක තප්පරයයි දෙකයි යන්නේ. ඒ තප්පරේ දෙක තුන ඔය කියන ඥාන ඔක්කොම ටික පහළ වෙනවා. පහළ වෙලා මේ පාවීම පහළ වෙලා තියෙනවා. හැබැයි යෝගාවචරයේක අප්‍රමාද නැත්තම් එයාට අල්ල ගන්න බෑ. එයාට පේන්නේ බිල්ල කඩා වැටෙනවා. එයාට පේන්නේ ඔළුව කරකැවෙන්න පටන් ගන්නවා. එයාට පේන්නේ මූණු දිපුරා සත්තු දුවන්න පටන් ගන්නවා. ඒ නැත්නම් අත පුරාම ගැහෙන්න පටන් ගන්නවා. එක පැත්තක මස් නටනවා, අනිත් පැත්තේ තද වෙනවා, මේ පැත්තෙන් උණුසුම් වෙනවා, මේ පැත්තේ හීතල වෙනවා. නිකන් හරියට නිකන් මහ උලඟක් එන්න හදනවා වාගේ මොනවදෝ සෙල්ලම් ටිකක් වෙන්න පටන් ගන්නවා. සමහරු අධික ක්‍රියාශක්තියට වෙනවා, සමහරු නින්දට වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අර අරමුණේ සිදුවෙන කාලානුරූප ඇති වෙන වෙනසෙයි හිත පවත්තන්න දෙන්නේ. ඒ තමයි සාමාන්‍ය ඇස්බෙන්දුන් කියන්නේ ඔකට තමයි. ඉතින් අන්න ඒක දැනගෙන ඒ වෙනස දැනගෙන ඉදිරියට යනකොට මේකේ අරමුණේ තිබුණ වින්දනය කරන්න පුළුවන් ගතිය. කොටිම අපේ සිංහලෙන් කරන මෙනෙහි කරන්න පුළුවන් ගතිය නැති වෙලා මේ වම දෝ දකුණු දෝ කියා ගන්න බෑ. කහකුඩු දෝ හාල් පිටි දෝ කියන්න බෑ. මේක දැන් වතුරට දාපු හාල් ටිකකුයි කැඳ වෙච්ච එකකුයි හිතා ගන්නකො. කැඳ වුණාට පස්සේ ඔකට හාල් කියන්නත් බෑ වතුර කියන්නත් බෑ. අරකම තමයි මෙතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ වගේ මේ ඒ ඇති වෙන වෙනස මේ විද්‍යාඥයන්ට මෙච්චර චීන කන්නඩි දැක්කට පේන්නේ නැත්තේ ඇයි කියන්නේ. මේ මිනිස්සු මෙච්චර මේ දුරීක්ෂ දැම්මට පේන්නේ නැහැ. අරමුණක අණුවක යන්න තියෙන කෙලවරටම ගිහිල්ලා තියෙන්නේ. ලියනවා පොත් ඒ පුදුම හිතෙනවා ඒගොල්ලන්ගේ තර්කණය දැකපු දේ ඒකට දෙන අර්ථකථන. බලනකොට කවදාකවත් මෙච්චර දක්ෂ විද්‍යාඥයෙක් නොබෙල් ප්‍රයිස් තියා බෙල් එක තියෙන ප්‍රශ්නයක හම්බුනත් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන බව දැකලා නැහැනේ තාම අහලවත් නැහැනේ. මේ ලෝකේ ඉහළම ඉඳගෙන මේ ලෝකෙටම මේ අධ්‍යාපනය දෙන්න තරම් උගන්වගත්තු විද්‍යාඥයා බුදු කෙනෙක් පහළ වෙච්ච බව දැකලා දන්නේ නැහැ. අඩු ගානේ අනිච්චන් දුක්ඛං නැත්තම් පැත්තක තියන්න කර්මේ සහ කර්මඵල කියන එකවත් දන්නේ නැහැ. ඔන්න ඔහොම ගොල්ලක් තමයි අද රට පාලනය කරන්නේ. රට නෙවෙයි ලෝකේ. ලෝකේ පාලනය කරන්නේ 99.9%ක්ම කවදාකවත් මේ නිබ්බිදාවට ද්වේෂ කරන නිබ්බිදාවවොත් වහකන නිබ්බිදාව ආවොත් වෙන රටක් විනාශ කරන જાති පිරිසක් කරලා තියෙනවා. ඉතින් ඒ ලෝකයාගේ තියෙන මේ ජන විඥානයේ මේ අවිද්‍යාව අපේ සෛලගත වෙලා තියෙනවා. අපේ වර්ණ දේහගත වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ලෝකයා පිළිඅරන් තියෙන්නේ. මේ තරම් මේ ව්‍යසනයක් බවට මේ තරම් පැතිරිච්ච ලෙඩක් බවට පත් වෙලා තියෙද්දි මේ නිබ්බිදා වගේ දෙයක් දේශනා කරන්න ඒකටින් නිබ්බිදා කියන අතරම අවස්ථා 6කින් 7කින් ගේ තැනක් නේ පෙළඹෙන්නෙත් නැති වෙන සරුවචනාචාර්ය යථාභූත ඥාන දර්ශනේ පහළ වුණාම වැඩක් නැහැ. මේක කිව්වට කවුද බාරගන්නේ කියලා මේ ධර්මයේ දේශනා නොකිරීමට හිතගත්ත හැටි නම් හිතා ගන්න පුළුවන් මේ නිබ්බිදාව පිළිබඳව කතා කරනකොට. නමුත් ඒ සාම්පති බ්‍රහ්ම රාජයයිලා සඳහන් කරලා තියෙනවා ඔබ වහන්සේ මෙච්චර
සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් බුද්ධෝහම් බෝධිස්සාමි කිව්වා, මුත්තෝහම් මෝචයිස්සාමි කිව්වා, තින්නෝහම් තාරිස්සාමි කිව්වා. දැන් බලන්නකෝ බුදු වුණාට පස්සේ අනිත් කායත් බුදු කරවන්නේ මේ මම ඒගොඩ වෙලා අනිත් කට්ටියත් ඒගොඩ කරවන්නේ මේ කියපු කෙනා දැන් ඒගොඩ වෙලා බෑ අප්පා කියලා කියනවා. අමාරුයි කියලා කියනවා. ඉතින් ඕක දැන් ඔය වගේ එකක් දැන් සතිපාසලේ සමහර අපේ අනුග්‍රහකයන්ට වෙලා අමාරුයි කියලා. පාතියන් තේරෙනවා තමයි බෑ අප්පා කාටවත් කියලා දෙන්න බෑ මේක මේ ඒ තරම්ම මේ මිනිස්සු අයිස්ක්‍රීම් වලටයි චොක්ලට් වලටයි පකඩ වලටයි කැමති. මේ නිබ්බිදාවට කැමති නෑ. ඉතින් ඒ වගේ ඒක මේ හරියට මේ ඔය පිටිගැස්මට ඉන්ජෙක්ෂන් එක ගහපුවාම ඒක ඉන්ජෙක්ෂන් එකක් ගහලා තම මාස 3කින් විතර බූස්ටර් ඩෝස් කියලා එකක් දෙනවා. වැඩිපුර එකක් එතකොට ආයේ දිගටම අල්ලලා හිටනවා අර ගහපු ඉන්ජෙක්ෂන් එක පන්නරේ හිටිනා වගේ. මේ භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට මේ නිබ්බිදාව කියන එක පහළ වෙලා ඒක හරහා ගිහිල්ලාද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ තාම ලෙල්ල පිටිල්ල ලෙල්ල පැත්ත විතරක් ලෙව කණ කෙනෙක්ද කියන එක ඕන කෙනෙක්ගේ කතාවක ඒ වාක්‍ය දෙකක් අහනකොට කියන්න පුළුවන්. ඒකෙන් දැනගන්න පුළුවන් සත්පුරුෂයා අසත්පුරුෂයා කවුද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් අසේවනාච බාලානම් පණිතාරංච සේවනං කියලා කියන්නේ. හැබැයි ඒක දන්නේ නැති කෙනාට ඒක පේන්නේ නැහැ. ඒක දැනගන්න බෑ. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ ඔය සාම්පති බ්‍රහ්ම රාජාගේ කතාව පබඳුමක් කියලා සමහරු කියනවා. කොහොම හරි තින් හොදෙන්නේ දාන්න කතාව. ඊට පස්සේ කල්පනා කරලා බැලුවා ආලාර කාලා මුද්‍රක රාම පුත්‍රය දෙන්නම නෑ. මොකද ඒ දෙන්න අරූප ධ්‍යාන ලැබුපු දෙන්නේ. නමුත් අභාග්‍යයට වගේ ගිහිල්ලා අරූප ලෝකේ. ඊට පස්සේ ගියේ පස්සක මහණුන් හම්බෙන්නේ. පස්සක මහණුන් හම්බෙන්නේ කියලා ඉන්න වලියක් අදින්න වුණා. එක්කෙනෙක්වත් කැමති නැහැ කකුල් දෙක හොදන්නවත්. එක්කෙනෙක්වත් කැමති නැහැ ආසනයක් පනවන්නත්. ඔය එන්නේ අපි ලව්ව වැඩ ගන්න ඔය සාක්‍ය වංශේ කට්ටිය අපි කැමති නැහැ. ඒ බාල්කම් කරන්න ඕනේ ආසනයක් තියෙන ඕනනම් වාඩි වෙච්ච ආවේ ඕන වතුර තියෙන ඕනනම් කකුල් දෙක හොදාගත්තා වෙයි කියලා නිකන් මචං භාෂාවෙන් තමයි කතා කරේ. ඉතින් බොහොම උපක්‍රමශීලීව කන් ඇත්තෝ අසත්වා මම දහම්බෙරේ හඬවන්නේ මේ කියලා ගිහිල්ලා පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට තේරෙනවා හට ගන්න සියල්ලම නැති වෙනවා කියලා. එදා උදම් මැනුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරු නෙවෙයි බුදුහාමුදුරු. අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ මං කරපු වැඩේ ඇටයක් එක ඇටයක් පැලවුණා. ඒත් මේ යන්තම් සෝවන් වුණා. එදා බුදුරජාණන් වහන්සේට මොන තරම් ඒවට කියන උදාන වාක්‍ය කියලා පළවෙනි උදානය බුදුන් සත්‍ය ඇති කරගත්තේ මේක කියලා දෙන්න පුළුවන්. ඒ එක්කෙනෙකුට හරි කියලා දෙන්න පුළුවන් කියන එක කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි. ඒක නිසා චිර රාත්‍රඥ මහා රහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්නා කියනකොටම මේ හට ගන්න ඔක්කොම නැති මේ හට ගන්න අසුළු සියල්ලම විනාශ වෙන සුළුයි කියන එක විතරයි යංකිච්ච සමුදේ ධම්ම සම්බන්ධන් නිරවද්දම. පහුවෙන්ද වප්ප ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන්ලා අතර පිස පින්න පාතියවලා වප්ප ස්වාමීන් වහන්සේ ළඟ තියාගෙන කියලා දෙලා වප්ප ස්වාමීන් වහන්සේ කොට දැම්මා. තුන්වෙනි දවසේ මහා නාම ඊගාට කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහා නාම පස් දිනාට මෙහෙම ළඟ තියාගෙන guided meditation මාස්ටරුයි ගෝලයයි විතරක් තියාගෙන කියලා දීලා තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පස්සේ මේ පස් දිනාම නිවන් දක්වපු අනත්ත ලක්ෂණ සූත්‍රයේ මිසක් මේ අතරමැදි කැලී ටික නෑනේ දැන් ත්‍රිපිටකේ. කොච්චරක් විස්තර කරන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ? ඒ එකක්වත් නැති තියන්න බෑ මේ අවුරුදු 2600ක් එමේ හිටින්නේ නෑ. ඒකල වප්පසාංශේ අපවත් වෙන්න හදනකොට වප්පසාංශ උදාන ගාතාවක් කියනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ අපස්සති නපස්සන්තං අපස්සන්ති පස්සන්තෝ ච නපස්සති. ඇසති ඇත්තෝ අනික් ඇසත්තෝ දකිත්. ඇස් නැත්තෝද දකිත්. ඇස් නැත්තෝ නොදකිත්. ඇස් ඇත්තවත් අඳුනා නොගනිත්. ඉතින් ඕවා ගහලා තිනවා බුරුමේ ඇස් තියෙන මිනිහා ඇස් තියෙන මිනිහා නැති මිනිහා දෙන්නම දාන්නවා. ඇස් නැති මිනිස්සයාට තේරෙන්නේ එයාට ඇස් තියෙන මිනිහා අහවලා කියලා තේරෙන්නේ නැහැ. නිසා අසත්පුරුෂයාට බෑ අසත්පුරුෂ සංසේවනය වළක්ව ගන්න. සත්පුරුෂයා වුණාට පස්සේ යාට තේරෙනවා
මේ නිබ්බිදා වගේ කාරණාවක් ඇතුව කතා කරනකොට ඔය ආලවට්ටම නැහැ. ඒකේ තියෙන්නේ ඇතිදේ ඇති හැටියට දැකීම. එතකොට මේ අද තියෙන මාකටිං වර්ල්ඩ් එකේ මේ අද තියෙන මේ මවාපාන ලෝකේ මේ නැතිකම නෙවෙයි තියෙන්නේ. නිබ්බිදාව තේරුම් ගත්තායි නැතිකම හෝ නිබ්බිදාව තේරුම් ගන්න බැරිකම නේ. ඒගොල්ලෝ මේ අපි හොයන තැන නැහැ. මේතන ඇවිල්ලා රඟ දක්වන්න ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අසත්පුරුෂයන් එක්ක මොනම ගනුදෙනුවක්වත් නැහැ. ඉතින් ඒක නිසා තමන්ට යම් කිසි දවසක මේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙලා ඒ නිබ්බිදා පහළ වෙනකොට එතකොට බුදුරජාණන් කියනවා දැන් නම් මහණෙනි අරණ්‍යගත වෙන්න කාලය හොඳයි කියලා. ආනන්ද සප්පාය වගේ සූත්‍රවල මෙතෙන්ද එනකම්ම කියනවා ඔය ගිහිව ඉඳගෙන ඔය නාටකම නටන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි හුක්ක්ම සූර වෙන්න ඕන. ආයේ පොඩි සූරකමක් තිබිලා බෑ. නටන කකුලේ ගෙජ්ජි කපන සයිස් එකේ සූරකමක් තියෙනවා. ඇද්ද පොළොවේත් නටන්න පුළුවන් වෙන්න ඕන. පොඩ්ඩක් මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා මේ ගහපා දිදී මේක හොදෝදා මඩේ දාලා තීරමක් ඇත්තේ නැහැ. මොකද මේ මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ වින්දනෙට. වින්දනේ අනිත් පැත්තෙන් තමයි නිවනට යන්නේ. ඒ නිසා අඤ්ඤෝයි බික්කවේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. මාන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හදන ක්‍රමේ නම් මේ පැත්තේ නම් නිවන තියෙන එක අනිත් පැත්තේ. ඉතින් මේ අද තියෙන සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, දේශපාලනය, අධ්‍යාපනයේ සේරම මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගැන කතා කරනවා. වැඩියෙන් නිෂ්පාදනය කරන කතා කරනවා. මෙහෙව් හදාගත්ත ලෝකෙක මේ නිබ්බිදා වගේ සංකල්පයක් කියලා දෙන්න ගියාම ගුරුන්නාංශේ වහකනවයි කියන එක එච්චර හිතා ගන්න අමාරු නෑ. ගුරුන්නාංශේ වහකණ්ඩ වෙනවා. heart attack එනවා. මොකද අතරින් පතරින් ඒ නිබ්බිදා පහළ වෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට ඒගොල්ලන්ට එන දේවල් වලට උත්තර දී ගන්න බෑ. ඉතින් ඒ නිසා ඔය 2500 ඉස්සෙල්ලා මේ කරන්න බැරි දෙයක් විදියට දාලා තිබ්බා. හරියටම සරුවචනාංශයට මේ සාම්පති බ්‍රහ්මයා යෝජනා කරන්න ඉස්සෙල්ලා වගේ කරගන්න බැරි වෙයි කියලා. ඉතින් මම ඒ පැත්තෙන් බලනකොට මම බැලුවා මට දන්න හරිය හුඟක් නෙවෙයි මේ අනගාരിക ධර්මපාලතුමා කරපු මේ උත්තම සේවයේ කොතනක හෝ භාවනාවට උදව් කරලා තියෙනවද කියලා. කොතනක හෝ සත්‍ය ගැන කතා කරලා තියෙනවද? බෑ කරන්න බෑ. ඒ වෙලාවේ අඩු ගානේ පන්සලක් නැහැ, ත්‍රිපිටකේ නැහැ, හාමුදුර කෙනෙක් නැහැ. ඉතින් එතුමන් වහන්සේලාට සිද්ධුනේ මේක හදලා දෙන්න. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ කාලේ වෙනකොට ඊට ඉස්සලා තිබුණු මේ පෘතුගීසි ලන්දේසි කාලේ මරාල බද්ද කියලා දාලා තිබුණලු බුදු පිළිමයක් ළඟ පහනක් පත්ති කරලා සත පහක් දඩ ගන්නවලු. පොල් තෙල් නාස්ති කරනවා කියලා. ඒක කරන්න බෑ. ආර්ථිකයට තමයි වැඩ කරන්න ඕන. ඉතින් එහෙම තිබුණු තැනක ඒ ධර්මපාලතුමන්ලා හැදුවට දැන් අපි බලන විදියට බලනකොට විපස්සනා පැත්තෙන් බලනකොට මේ ඩිස්ටන්ස් රිට්‍රීට් පැත්තෙන් බලනකොට මොකක්වත් වෙලා නැහැ. ඒගොල්ලෝ ත්‍රිපිටකේ හදලා දීලා පන්තල හදලා දීලා හරි ගස්සලා තිබ්බා. ඊට පස්සේ කොච්චර කාලයක් ගියාද කියලා බලන්න මේ භාවනා කළ හැකි භාවනා කළ යුතුයි. අඩු ගානේ සමතේ කරන්න විපස්සනාත් කරන්න පුළුවන් කියන යුගයේ එනකොටනේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකනේ සාකි කෙරුවේ නැත්තම් අපි මේ මං කියන්නේ පස්මා බැලුම් බැලලා ආවේ ඒ කාලෙටනේ අපි. මේ වෙනකොට ওই පරිණාමයත් එක්ක බටහිර ලෝකේ දැන් නිබ්බිදාවේ මෙහා පැත්තේ කැලේ සතිය වඩනවා දැන්. හැබැයි උන්දලාට තාම බෑ හිතාගන්න මේ භාවනා වඩනකොට සතිය වඩනකොට අප්‍රමාදයට එන්න ඕනේ. ඇවිල්ලා මේ වින්දනය කියන එකේ අනිත් පැත්තට යන්න ඕනේ කියන. එහෙම නැත්නම් අපි ඔය නිතරම කමඨාන් සුද්ධ කරන කියන මේ එපා වීම, කම්මැලිකම, බය, නිදිමත ගතිය, එහෙම නැත්නම් කුසීත ගති, දමල ගහලා යන්න හිතන ගති, එන්නේ ගති එකකටවත් ඒ බටහිර ලෝකේ නෑ. ඒගොල්ලෝ කියනවා මේක සතියේ සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා. ඒක නැත්තම් සතියෙන් එන සතිමත් වෙනකොට ඇති වෙන වහකණ්ඩ හිතන ගතිය භාවනාවට තියෙන ප්‍රධාන බාධාවක් කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා භාවනා කරනකොට ටික වෙලා ගියාම එපා වීම පහළ වෙනවා. ඒ කෙනාට ඒතරට සීදීනස ගන්න ඉඩ තියෙනවා. ඒ කෙනෙක් වෙනකොට හානි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකට සතිය උත්තරයක් නැහැ කියලා. ඒ මොකද ඒගොල්ලෝ සතිය පාවිච්චි කරන්නේ වෙදකමට. හෙදකමට නෙවෙයි. හැබැයි මුල ඉඳලාම කියලා දුන්නොත් මේ සතිය වෙදකම කරලා ඊට පස්සේ මේ හෙදකමටත් යනවා. ඒක ඔයාට ඕන වෙලාවක තීන්දුව කරන්න පුළුවන්. ඒක නිසා මේ නිබ්බිදා වගේ දෙයක ඉඩ ඇරවීමක්
ඔය භාවනා මාස අවුරුදු මාස 3න් කරනවා 10න් කරනවා මෙච්චර ගාණක් ගෙවනවා කියන වෙළඳ ප්‍රචාරයක කවදාකවත් ප්‍රසිද්ධ කරන්න බෑනේ. ඒ වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ. නමුත් මේ ආශියා කරේ ඉන්න අපට අපේ අම්මලා තාත්තලා ගොඩක් කල් මේක ඇසුරු කරපු නිසා අනිච්ච දුක්ඛ අනත්තං කියලා කියවිච්ච නිසා අෂ්ටලෝක ධර්මේ කම්පා වීම වගේ දේවල් කියපු නිසා අපිට සමහර විටක අල්ලන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් අම්මලා තාත්තලා කියපු එකෙන්ම නම් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ අතගාලා නෙවෙයිනේ කියලා තියෙන්නේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ නිකන් මේ ආවට ගියාට කියලා තියෙන නිසා භාවනා කරන යෝගාවචරයට මේ අරමුණේ විපරිණාමය දකින්නයි කියන එක ආස්වාද ප්‍රසආද දෙක සමව පේනවයි කියනකොට බලාන ඉඳදී බෙල්ල කඩා වැටෙනවයි කියනකොට බලාන ඉනකොට මට එපා වෙනවයි කියනකොට බලාන ඉනකොට මම නිදිමත එනවා මේ සක්මන් කරනකොටත් නිදිමත එනවයි කියනකොට මේක ලස්සන වචනයක් දාලා කියන්න බලන්න මට ඒ නිදිමත තියේදි සක්මන් කරද්දී නිදිමත තියේදිත් ඇවිදින බව දල්ලා ගන්න පුළුවන් වුණානේ මම මේ භාවනා කරද්දී මෙච්චර එපා වෙදිත් මම ඉඳගෙන ඉන්න බව බලා ගන්න පුළුවන් වුණානේ කියලා මේ දේ ඉදිරිපත් කිරීමේ අන්න ඒ Java කවෙන වචන ස්වභාවයෙන් කියා ගන්න පුළුවන් මෙයා නිබ්බිදා පන්නලාද තියෙන්නේ නැත්නම් නිබ්බිදාට මෙහා බයේද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒක ඒ නිබ්බිදා පිළිබඳව කල්ැතුව දැනුම් දීලා ඒ රචනා ශිල්පයට හුරු කර ගැනීමේදී පොඩි ළමයින් තුල විශාල ප්‍රභාවයක් තියෙනවා. උන්ට එක කියලා දෙන්න පුළුවන්. අම්මලා තාත්තලා බුදුම බයයි. ඔය වාසියදී ඌව කියලා දෙන්න යන්න එපා. එතකොට ඔය කෙල්ල විකුණ ගන්න හම්බ වෙන්නේ නැහැ. කෙල්ලෝ කියන්නේ මේ වීදුරු භාණ්ඩ වගේ කඩ විකුණ බඩු අඩු විකුණාට පස්සේ ඕන දෙයක් කරගන්න ඌවට කැමති නැහැ. ඉතින් අපි අර අම්මට තාත්තට හොරෙන් තමයි මේ පොඩ්ඩක් මේ කුඩු පැකට් එක විකුණනා වගේ විකුණන්නේ. නිකන් අහනවා මේ ඇවිදිනකොට වාට මේ දැනෙන්නේ නැති තැන් අල්ලගන්න බැරිද කියලා. විලුඹ නම් දැනෙනවා. දැනෙන්නේ නැත්නම් අහුවෙනවා. පොඩ්ඩයි ඒක බලන්නකෝ. අම්මට තේරෙන්නේ අම්මා මැට්ටෝනේ. තාත්තට තේරෙන්නේ නැහැ ඌත් මැට්ටා. පොඩි එකා හිමීර කියනවා කකුල తీරුනට අහුවෙන්නේ නැත්තම් තේරෙනවා. මේ වම తీරුනට දකුණ තේරෙන්නේ නැහැ කියලා. ඉතින් පොඩි එකා දිහා වපරහෙන් බලන්නේ අම්මයි තාත්තයි දිහා. මොකද ඒ ක්‍රමයට ඒක දුන්නට පස්සේ ඒ ළමයින්ට ඒ වාර්තා කිරීමේ ශිල්පය බොහොම ලස්සන තේරෙනවා. හැබැයි ඒක තේරුණාට පස්සේ නම් මං හිතනවා පොඩි එකා අම්මට තාත්තට කියලා දෙයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා අනේ මේ තේරෙන එක මේ ලදරු මනසේ තියෙන එකනට විතරයි මේක අල්ලන්න පුළුවන් වෙන්නේ. තේරුණාට පස්සේ අර මහන්දලාට කියලා දෙයි. එතකන්නම් මේ පොඩි උන් එතෙන්ට එනකම් මම ලොකු වට්ටියට වැඳගෙන යන්නේ. නැත්නම් ඉන්නේ නෑනේ අප්පා මයි කාට පොඩි උන්. පොඩි එකා ගෙන්න ගන්න ඕනේ කොහම හරි. එතකන් අම්මටත් කියනවා කකුල් දෙකත් හොදලා දෙන්නම් ලිප්ස්ටික් ටිකුත් ගාලා දෙන්නම් කියුටෙක්ස් නුත් ගාලා දෙන්නම්. එන්න අනේ බබා අරගෙන කොහොම හරි කරලා කියලා දෙන්න. මම දන්නවා කොල්ලා පොඩි එකා ওই වැඩේ දෙනවා කියලා. මොකද මේ නිබ්බිදා වගේ දෙයක් එහෙම මේ අම්මගේ තාත්තගෙන් එන එකක් නෙවෙයි. දරුවන්ගෙන් ඉගෙන ගන්න ඕන එකක්. ඒ තරමටම මේක ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තාම කුරුවල් වෙලා නැති පොඩි උන් ලව්වා මේකට මේක හරියට සාධනීය විදියට දුන්නොත් මම හිතනවා තීරුම් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ ප්‍රාර්ථනා ඇතුව දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට ඒ සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.